මංගල මහත්මයා ඔය පැත්තෙන් සම්බන්ධ වෙනවා හොඳයි දැන් හරි එනවා හොඳයි ඒක තමයි එහෙන්නේ නෑ සර්. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අද කාල වේලා ඉතුරුව තියෙන නිසා අපි ඊළඟ ත්‍රිකයත් සාකච්ඡා කරන්නට බලමු. හැමෝටම ඇහෙනවා කියලා මම හිතනවා. ඇහෙනවා සර්. හරි. හොඳයි. එහෙමනම් අද ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ අඩුවෙන් සර්. අඩුවෙන් අර වගේම අඩුවෙන් එහෙම. මම රෙකෝඩින් එක අලුතෙන් ගත්තෙත් එහෙම හිතලා වෙනසක් වුණා නම් වෙන්න ඕන නිසා නෑ සර් දැන් හොඳටම හොඳයි. right. බොහොම හොඳයි. එහෙමනම් අපි දැන් විතර්ක ත්‍රිකය සාකච්ඡා කරමු. ඒ තමයි ධම්මසංගණී මාතිකා පරිච්ඡේදයේ තික මාතිකාවල 6 වෙනි අංකයේ හැටියට දක්වලා තියෙන විතර්ක ත්‍රිකය. එහිදී අපිට කතා කරන්නට වෙන පද තුන තමයි සවිතක්ක සවිචාරා ධම්මා 6ද 7ද 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 කියන්නේ 6 සර් 6 හරි 6 හරි ධම්මසංගණී බලන්නකො විතර්ක ත්‍රිකය හොඳයි හරි එතකොට ඒකේ පද තුන එන්නේ සවිතක්ක සවිචාරා ධම්මා අවිතක්ක විචාර මත්තා ධම්මා අවිතක්ක අවිචාරා ධම්මා. ඒ කියන්නේ විතර්කය සිංහලෙන් කිව්වොත් සවිතර්ක සවිචාර ධර්මයෝය අවිතර්ක විචාර මාත්‍ර ධර්මයෝය අවිතක්ක අවිචාර ධර්මයෝය. මේක හරි සරල කතන්දරයක් මෙතන තියෙන්නේ. බොහොම පහසුවෙන් අපිට තේරුම් ගන්නට පුළුවන්. ඒක අපි පුරුදු පාර ගිහිල්ලා බැලුවොත් මේ විදිහට බලන්නකො. දැන් ඕගොල්ලන්ට මම ගිය සතියේ කියලා දුන්නා පංචක ණය සහ චතුක්ක ණය කොහොමද යෙදෙන්නේ කියලා. පංචක ණය ක්‍රමයේදී එහෙම නැත්නම් අභිධර්ම ක්‍රමයේදී ධාන පහක් හැටියට අපි ගන්නවනේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥානය ඊළඟට විතර්කය නැතුව විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥානය ආදී වශයෙන් අභිධර්ම ක්‍රමයේ ධාන පහක් හැටියටත් සුත්තන්ත ක්‍රමයේ ධාන හතරක් හැටියටත් යන්නේ. දැන් මේ ක්‍රම දෙක අතරින් මේ විතර්ක ත්‍රිකය සඳහා පැහැදිලිවම භාවිතා වන්නේ අභිධර්ම ක්‍රමය. එහෙම නැත්නම් පංචක ණය ක්‍රමය. හරිද? ඒක ඉස්සරලම මතක තියාගන්න ඕනේ. දෙවනුව මේ රූපාවචර සිත අපිට පුරුදු විදිහට ලියලා බැලුවොත් මේ විදිහට නෙන්නේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන කුසල සිත ඒ විදිහට කුසල් සිත් 5යි. ඒ විදිහටම විපාක සිත් 5යි ක්‍රියා සිත් 5යි කියලා අපි ඉගෙන ගන්නවා. හරිද? දැන් මෙහෙම ඉගෙන ගනිද්දී අපිට මේ පහ දිහා හොඳට බැලුවොත් මෙන්න මේ ටික මුලින්ම සිහිය තියාගෙන ඕනේ මේ ත්‍රිකය කරන්න ඉස්සරහට යන්න ඕනේ. මේ බලන්නකෝ. පළවෙනි ධානයේදී විතර්ක විචාර කියන දෙන්නම ඉන්නවා. විතර්කයක් තියෙනවා විචාරයක් තියෙනවා. විතර්කය ඉන්නේ විචාරය එක්ක විචාරය ඉන්නේ විතර්කය එක්ක දෙන්න එකට ඉන්නවා. නමුත් දෙවෙනි ධානයට එනකොට බලන්නකෝ. දෙවෙනි ධානයට එනකොට විචාරය විතරයි තියෙන්නේ. විතර්කය හැලිලා. එහෙමනම් එතනදී විතර්කයක් ඇත්තෙම නැහැ දෙවෙනි ධානයේ කතා කරනකොට. විචාරය එතකොට තනියම ඉන්නේ. විචාරයට සහයෝගය දෙන්න විතර්කයක් නැහැ. එහෙම වෙලාවෙදී අපි එතෙන්ට වචනයක් භාවිතා කරනවා විචාර මාත්‍රයක් විතරක් තියෙනවා කියලා. මොකද විතක්කයයි විචාරයයි දෙන්න එකටමයි ඉන්නේ. හරිනේ. එතකොට මෙතනදී විතර්කය හැලුණා කියන්නේ අර නිඹුල්ලු දෙන්නගෙන් එක නිඹුලෙක් මැරුණා. එතකොට අනිත් එක්කෙනා විතරයි ඉන්නේ වගේ. එයාට නිකන් හරි පාළුයි වගේ. එහෙම වෙලාවට අපි මේ මේ ਵਿਚාරයට කියන්නේ විචාර මාත්‍රයක් විතරක් තියෙනවා කියලා. විතර්කය නැතුව. ඊළඟට 3 4 5 ධාන වෙලදී මොකද වෙන්නේ? විතර්කයක් නැහැ, විචාරයක් නැහැ. ඒ කියන්නේ විතර්කය නැති. ඒ කියනම් අවිතක්කයි. විචාරය නැති. එහෙනම් අවිචාරයි. හරිද? ඔන්න ඔය කිව්ව පදනම තමයි මේ විතක්ක ත්‍රිකය සහ මුලින්ම යෙදිලා තියෙන්නේ. මොකද පදනම පළවෙනි ධානයේ සඳහා විතක්කය සහ විචාරය දෙන්නම ඉන්නවා.
අපි තනි තනි එක්කෙනා කතා කළොත් විතක්කය ඉන්න ਵਿਚාරය සමග. ਵਿਚාරය ඉන්න විතර්කය සමග. හරිනේ. අපිට මේ විදිහට කියන්න පුළුවන්. දැන් ප්‍රීතිය ගත්තොත් ප්‍රීතිය ඉන්නේ විතක්කයයි ਵਿਚාරයයි දෙන්නම සමග. හරිනේ. සුඛය ගත්තොත් එයා සුඛය ඉන්නේ විතක්කයයි ਵਿਚාරයයි දෙන්න සමග. ඒ විදිහට අපිට මේක ඉතින් ඕන සංයෝගයක් දාලා කතා කරන්නට පුළුවන්. හැබැයි දැන් මෙතනදී අහුවොත් එමු හොඳයි විතර්කයේ ඉන්න විතර්කයේ සමගද කියලා අහුවොත් එහෙම යෙදෙන්නේ නැහැ. හරිද? දැන් අපි තේ එකක් හදනකොට තේ කොළයි සීනි උණු වතුරයි නේ දාන්නේ. දැන් කවුරු හරි ඇහුවොත් එහෙම තේ එකක් හදා ගැනීමට තේ කොළ වලට තව එකතු කරන්නේ මොනවද කියලා. එතකොට තේ කොළ වලට තව එකතු කරන්නේ උණු වතුරයි සීනි විතරයි. අපි එතෙන්දි කියන්නේ නැහැනේ ආයෙත් තේ කොළ දානවා කියලා. එහෙම කතා වෙන්නේ නැහැ. ඒ වගේ මෙතනදී විතක්කයේ ඉන්නවා ਵਿਚාරයේ සමග, ਵਿਚාරයේ ඉන්නවා විතක්කයේ සමග, ප්‍රීතියේ ඉන්නවා විතක්කයි ਵਿਚාරයි දෙන්නම සමග. හරිද? එතකොට දැන් ප්‍රීතිය සමග ඉන්නවා කියලා මෙතන කියන්න බෑ. මොකද ප්‍රීතියට එහෙම කියන්න තව ප්‍රීතියක් මෙතන නැහැ. විචාරයේ සමග ඉන්නවා කියලා කියන්න විචාරයට තව විචාරයක් මෙතන නැහැ. හරිද? විතක්කේ එතකොට තනියම ඉන්නේ. විචාරයේ තනියම ඉන්නේ. ප්‍රීතිය තනියම ඉන්නේ. එතකොට අපිට මෙතනදී කතා වෙනකොට කියන්න පුළුවන් ප්‍රීතිය ඉන්නේ ਵਿਚාරයේ සමග, ප්‍රීතිය ඉන්නේ විතක්කයේ සමග. හරිද? විතර්කයේ පැත්තෙන් කතා කරනකොට විතර්කයේ ඉන්නේ ਵਿਚාරයේ සමග. හැබැයි විතර්කයේ තව විතර්කයක් එක්ක නැති නිසා විතර්කයක් සමග නැත. හරිනේ? අන්න ඒ විදිහට මේ ධර්මතාවයේ ඒ කතා කරන විදිහ තේරුම් අරගෙන ඉස්සරහට ආවනම් අපිට මේ ත්‍රිකය හරිය ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. මෙතනදී ප්‍රධාන පදනම් තුනක් තියෙනවා. මේ ත්‍රිකය මූලික කරලා තියෙන විතක්ක ਵਿਚාර දෙන්න මුල් කරගෙන. එහෙමනම් අපිට මේ පදනමේ මේ පස් දෙනා මේ ධාන පහ ගැන බලපුවාම අපිට මෙතන තුන් ආකාර තුනකට බෙදලා දක්වන්න පුළුවන්. විතක්ක ਵਿਚාර සහිත ධාන, ਵਿਚාරයේ විතරක් තියෙන ධාන, විතක්කයයි ਵਿਚාරයයි නැති ධාන කියලා. හරිද? ඕක තමයි පදනම. දැන් ওই පදනමේ ඉඳගෙන අපි ඉස්සරහට කතා කළොත් ඊට කලින් තව පොඩි කාරණා දෙකක් තුනක් තියෙනවා අපිට අර පහුගිය වසරේ ඉගෙන ගත්තා පොඩ්ඩක් මතක් කරගෙන ගියොත් ලේසි. ඒ නිසා අපි පොඩ්ඩක් ඒක මතක් කරගමු. දැන් ඔන්න බලන්නකෝ ධානසිත වල විස්තර ක්‍රමය. හරි ධානසිත ඔක්කොම කීයද ධානසිත විස්තර ක්‍රමයේදී? කියන්න බං. ධානසිත කීයක් තියෙනවද විස්තර ක්‍රමයේදී? සිත 121 කියලා ගණන් හදනකොට 40යි. 40යි. හරි බලමු කීයක් තියෙනවද කියලා. ධානසිත ඔන්න බලන්න රූපාවචර මෙතන කීයක් තියෙනවද? 15යි. රූපාවචර 15ක් තියෙනවා. කුසල 5යි, විපාක 5යි, ක්‍රියා 5යි කියලා පළවෙනි ධානය, දෙවෙනි ධානය ආදී වශයෙන් මෙතන රූපාවචර 15ක් තියෙනවා. අරූපාවචර 12ක් තියෙනවා. හරිද? හොඳයි. අරූපාවචර පළවෙනි ධානසිත කීයක් තියෙනවද? නෑ. පළවෙනි ධාන අරූපාවචරයේ පළවෙනි ධාන නැහැ. ඒ අරූපාවචර සිත් ඔක්කොම ටික පංචම ධානයි. එහෙනම් උදාහරණයක් හැටියට අරූපාවචරයේ විතර්ක තියෙනවද? නැහැ. හරි. අන්න ඒ වගේ මේක සරලව තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ලෝකෝත්තර ආරම්භ බැලුවොත් ලෝකෝත්තර සිත් ඔක්කොම මාර්ග සිත් 5යි 10යි 15යි 20යි ඵල සිත් 5යි 10යි 15යි 20යි ඵල සිත් 40ක් තියෙනවා. රූපාවචර 12ක් තියෙනවා. අරූපාවචර 15ක් තියෙනවා. ඔක්කොම එක අහුනාම 67ක් තියෙනවා. එහෙනම් ධාන සිත් වල විස්තර ක්‍රමයේදී ඔක්කොම සිත් කීයක් අපිට එනවද? 67ක්. 67ක් එනවා. මේ 67න් පළවෙනි ධාන සිත් කීයක් තියෙනවද? 11යි. 11යි. පළවෙනි ධාන සිත් 11යි. දෙවෙනි ධාන සිත් 11යි. ඒත් 11යි. හොඳයි. පංචම ධාන සිත් 23යි. 23යි. පංචම ධාන සිත් 23යි. හොඳයි. පළවෙනි ධාන සිත් 11 තුල ලෝකෝත්තර සිත් කීයක් තියෙනවද? 8යි. 8යි. ලෝකෝත්තර සිත් 8යි. හොඳයි. මේ පළවෙනි ධාන 11 තුල ලෞකික සිත් කීයක් තියෙනවද? 3යි. ලෞකික සිත් 3යි. හරිද? රූපාවචර 3 විතරයි. හරිනේ? ඒ විදිහට මේක මතක තියාගන්න ඕන. දැන් ඉස්සරහට එන්න ඕන. මම නැවතත් අහනවා. පළවෙනි ධානය තුල ලෞකික සිත් 3යි. 3යි. හරිද? ලෞකික සිත් 3යි, ලෝකෝත්තර සිත් 8යි. එහෙමනම් පළවෙනි ධානයේ සිත් 11ක් තිබුණට
ඒකේ ලෞකික තියෙන්නේ 3යි ලෝකෝත්තර තියෙනවා 8ක්. හරිද? ඊළඟට විතක්ක ਵਿਚාර යෙදෙන හැටි බැලුවොත් පළවෙනි ධානයේ විතක්ක ਵਿਚාර දෙන්නම ඉන්නවා. දෙවෙනි ධානයේ විතර්කය නැහැ. ਵਿਚාර විතරක් තියෙනවා. ඊතුරු ධානවල විතක්කයයි ਵਿਚාරයයි ඔක්කොම දෙන්නම නැහැ. හරිනේ? ඒක දැන් පැහැදිලිද? ඕක පැහැදිලි නම් මේ විතර්ක ටිකේ හරිම ලේසි. හරිද? හොඳයි. දැන් එහෙනම් අපි බලමු විතර්කය කියන චෛතසිකය. මේ ත්‍රිකයේ විතර්ක ත්‍රිකය කියලානේ නම දාලා තියෙන්නේ. ඉතින් මේ ත්‍රිකය තුල අපි බලමු ඉස්සරලම විතර්කයේ යෙදෙන සිත් කීයක් තියෙනවද කියලා මතකද ඔයගලන්ට? අපි සම්ප්‍රයෝග ණය කළා නේද පළවෙනි වසරේදී? විතර්කය 55ක් තියෙනවා. කොහොමද හැදුනේ? කාමාවචර සිත් 54න් දෙපස් විඥාන වල විතර්කේ නැහැ. එහෙමනම් 54න් 10ක් ගියාම 44යි. පළවෙනි ධාන සිත් 11 විතර්කේ නැහැ. එහෙමනම් 55ක විතර්කයේ යෙදෙන්නේ නැහැ. sorry විතර්කයේ යෙදෙනවා. විතර්කයේ යෙදෙනවා. නොයෙදෙන සිත් තියෙන්නේ දෙපස් විඥාන. ඒ කියන්නේ මෙතනින් හෙලිච්ච දෙපස් විඥාන 10යි. ධාන සිත් 67න් මේ 11 අයින් වුණාම ඉතුරු 56යි. එතකොට 56යි 10යි 66යි. නොයෙදෙන සිත් 66ක් තියෙනවා. විතර්කයේ නොයෙදෙන සිත් 66ක් තියෙනවා. විතර්කයේ යෙදෙන සිත් 55ක් තියෙනවා. මට කවුරු හරි කියන්නේ ඇයි අපි මේ 121 පද නෙමෙයි යන්නේ මෙතන කියලා? ධාන සිත් විතර්කේ ධානාංගය. විතර්කයේ ධානාංගයක් නිසා ධානාංගයක් ගැන කතා කරන හැම වෙලාවකදීම ධානාංගය මොකක් වුණත් කමන්නේ ධානාංග පහෙන් කොයි එක ගැන කතා කරන ත්‍රිකයක් වුණත් එහෙම වෙලාවකදී අපි සිත් ගණන් ගන්න 121 ක්‍රමයට. ඒක මතක තියාගන්න අවශ්‍යයි. හරිද? හොඳයි. ඒක හරිනම් ඊට පස්සේ දැන් මේ විතර්කේනේ අපි බැලුවොත් දැන් විතර්කයේ යෙදෙන සිත් 55ක් තියෙනවා. හොඳයි. ਵਿਚාරය ගැන බලමු. එතන කොහොමද සම්ප්‍රයෝග ණය අපි ඉගෙන ගත්තේ? යෙදෙන සිත් නොයෙදෙන සිත් අපි බලමු කොහොමද කියලා. යෙදෙන සිත් 66යි. යෙදෙන මේ හරි ලේසි මට. හරි. යෙදෙන සිත් ඔක්කොම 66ක් තියෙනවා. ඒ කියන්නේ අර කාමාවචර විතර්කයේ යෙදෙන සිත් හැම එකම ਵਿਚාරයක් යෙදෙනවා. ඊට අමතරව ධාන සිත් වලින් පළවෙනි ධානයට අමතරව දෙවෙනි ධානයේ සිත් 11 මෙතෙන් එකතු කරගන්න ඕනේ. එහෙමනම් පළවෙනි අපිට විතර්කයේ යෙදෙන සිත් 55යි. ඒ 55ට දෙවෙනි ධාන සිත් 11 එකතු කරගත්තාම මුළු ධාන සිත් 66යි. හරිද? ඒක තේරුණාද? ඔව් සර්. හරි. එහෙමනම් විතර්කයේ යෙදෙන සිත් 55ක් හම්බ වෙනවා. විචාරයේ යෙදෙන සිත් 66ක් හම්බ වෙනවා. හරිනේ? හරි. එතකොට ඉතින් මේක මේ විදිහට ඔයගොල්ලන්ට මතක තියාගන්න හරි ලේසිනේ. මේ විතක්ක ਵਿਚාර පළවෙනි ධානයේ දෙවෙනි ධානයේදී විතක්කේ හැලිලා ਵਿਚාර විතරයි. තුන්වෙනි ධානයේ වෙනකොට විතක්ක ਵਿਚාර දෙන්නම හැලුණා. ඔය ක්‍රමෙන් යන්නේ. හරි. ඒක සරලයි. දැන් එහෙමනම් අපි බලමු මේ ත්‍රිකයට ගිහිල්ලා පළවෙනි පදය. ඊට කලින් ඇයි මේ ත්‍රිකයේ මෙහෙම පද තුනක් විශේෂයෙන් ආවේ? ඒක අපිට පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. මම ගිය සතියේත් මේක පෙන්නුවා. සංගීත සූත්‍රයේ හරි එහෙම නැත්නම් සංයුත්ත නිකායේ එන සූත්‍ර භූමයක මේක පැහැදිලිව දක්වලා තියෙනවා. කතමෝච භික්කවේ අසංකතගාමි මග්ගෝ මේ නිර්වාණය ලබා ගන්න පුළුවන් මාර්ගය මොකක්ද කියලා විමසන බුදුරජාණන් වහන්සේකට උත්තර දෙනවා. සවිතක්කෝ සවිචාරෝ සමාධි. ඒ විදිහටම ඊළඟ සූත්‍රයේ දේශනා වෙනවා අවිතක්කෝ විචාර මත්තෝ සමාධි. ඒ වගේම ඊළඟට කියනවා අවිතක්කෝ අවිචාරෝ සමාධි. මහණෙනි මේ සමාධි තුනක් වර්ග තුනක් තියෙනවා. මේ සමාධි තුනෙන් නිර්වාණයට බොහොම පහසුවෙන් යන්න පුළුවන් කියන එකනේ මේ සරල අදහස. මොනවද මේ සමාධි තුන? සවිතක්ක සවිචාර සමාධියයි, අවිතක්ක විචාර මාත්‍ර සමාධියයි, අවිතක්ක අවිචාර සමාධියයි. ඉතින් මෙන්න මේ පද තුනනේ මේ ත්‍රිකයට අරන් තියෙන්නේ. හරිද? එහෙමනම් මේක අභිධර්මයේ විතරක් නෙමෙයි මේක සූත්‍ර පිටකයේ තුලත් පැහැදිලිව සඳහන් වෙන කරුණක්. අමාරු දෙයක් නෙමෙයි. හොඳයි. එහෙමනම් අපි දැන් ත්‍රිකයට බහිමු. ත්‍රිකය කොහොමද තියෙන්නේ? සවිචක්ක සවිචාරා සමාධි, අවිචක්ක විචාර මච්ඡා සමාධි, අවිතක්ක අවිචාරා සමාධි. ධම්මා. හරිද? අතර ධම්මා කියලා දෙන්නේ. ඒ අනුව මේ ත්‍රිකයේ ඇත්තටම කතා වෙන්නේ එතකොට නිවනට උපකාර වන සම්ත්‍යානයන්ගේ මූලික ස්වභාව තුනක් ඇසුරින් විතක්ක ਵਿਚාරයන්ගේ හැසිරීම තමයි විස්තර කරන්නේ. ඒක අනිත් පැත්තට මට ඕනනම් කියන්න පුළුවන්. විතක්ක ਵਿਚාරයන්ගේ හැසිරීම අනුව නිවනට උපකාර වෙන ධාන ගෲප් කරන හැටි, කොටස් කරන හැටි. හරිද? ඒ කොයි හැටියට කිව්වත් මේ කතාව තමයි මෙතන විස්තර වෙන්නේ. ඊළඟට අපි දැන් පදගත අර්ථ අරගෙන බලමු එක එක පදය කොහොමද කියලා.
භාවනා පොත අරගෙන බලපුවාම මේ සවිතක්ක සවිචාර සවිතක්ක විතර්කය සහිත සවිතක්ක විතර්කයද සහිත වූ සවිචාරා විචාරයද සහිත වූ නිස්සත නිද්‍යෝ පරමාර්ථ ස්වභාව ධර්මය. හරිද? විතර්කය සහිත විචාරය සහිත ධර්ම තියෙන සිත් මොනවද කියලා අල්ලගත්තා නම් මේක පහසුවෙන් හොයාගන්න පුළුවන්. දැන් අපි ඒක ඇත්තටම කතා කළා. දෙවෙනි පදෙත් කොහොමද කියලා බලමු අපි. එතන කතා කරන්නේ අවිතක්ක විචාර මත්තා ධම්මා. අවිතක්ක විතර්කයේ රහිතයි. විචාර මාත්‍ර. ඉතින් විතර්කයේ රහිත වෙච්ච ගමන් විචාර මාත්‍රයක් විතරයි එතන තියෙන්නේ. හරිද? විචාරයේ පමණක් තියෙන අවස්ථාව තමයි අවිතක්ක විචාර මත්තා කියලා ගන්න. ඒ කියන්නේ දෙවෙනි ධානයේ මූලික කොටගෙන යන්නේ එතකොට. හොඳයි. තුන්වෙනි අවස්ථාව අරගත්තාම අවිතක්ක අවිචාර දෙන්නම හලලා. විතර්කයේ රහිත වූ විචාරයේ රහිත වූ. හරිනේ. නිස්සත් නිජ්ජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ ගැනයි මේ කතා කරන්නේ. ඕන දැන් භාවනා පොත මේ පද තුන විස්තර කරන්නේ මෙහෙමයි. හරිනේ. මේක දැන් ඒක ගැන ගැටලුවක් එහෙම තියනවද? නැහැ. බොහොම සරල කතන්දරයක් තමයි මෙතන තියෙන්නේ. ඒක දැන් අපි බොහෝ අවස්ථාවල මේ ධානසිත කතා කරද්දී අපි කතා කරලා තියෙනවා. ඉතින් මේ ධානසිත මූලිකව තියාගෙන ඊට පරිබාහිරින් වෙන එකතු වෙන්න තියෙන අනිකුත් සිත් එකතු කරගත්තා නම් මේ ත්‍රිකය හරි ලේසි. හොඳයි. අපි බලමු නික්කේප කාණ්ඩයට ගිහිල්ලා පළවෙනි පදේ. කතමේ ධම්මා සවිතක්ක සවිචාරා. සවිතක්ක සවිචාර භූමි. ඔයගොල්ලෝ පොත බලන්න. පොතේ තියෙනවා 1004 ඡේදය පිටුව 384. ඒක මම පෙන්වන්න අවශ්‍යද? මම පෙන්නනවා නම් 1384 ඔමින්ද බාන්න. 1384 නෑ 1004 නේද? මේ තියෙන්නේ කතමේ ධම්මා සවිතක්ක සවිචාරා. මේක පොත බැලුවා නම් ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. සවිතක්ක සවිචාර භූමිය කාමාවචරේ රූපාවචරේ අප්‍රියාපන්නේ විතක්ක ਵਿਚාරේ ඨපෙත්වා සම්පයුක්තෝ තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා සවිතක්ක සවිචාරෝ කියලා සවිචාරා කියලා තියෙනවා. හරිනේ. එතකොට අපි ඒක මන් ස්ලයිඩ් එකට අරන් තියෙනවා. ඒක කතා කරද්දී මෙතන අපි මේ කියන රටාව අල්ලගන්න ඕනේ. සවිතක්ක සවිචාර භූමිය. මොකද්ද මේ භූමියන් කියලා කිව්වේ? අපි ඉගෙනගෙන තියෙන භූමි තුනයි. එහෙම නැත්නම් හතරයි. කාමාවචර, රූපාවචර, අරූපාවචර. ඕනනම් අපරියාපන්න කියලා සමහර තැනක අපි කතා කරනවා. මෙතන මේ සවිතක්ක සවිචාර භූමියන් කියලා කිව්වේ මොකක්ද? ඒක වචන යොදලා තියෙන හැටි සවිතක්ක සවිචාර ධර්ම පවතින තැන. ඒක හරියට අපි ගත්තා නම් සවිතක්ක සවිචාර භූමියන් කියලා කිව්වනම් කාමාවචරයේදී සිත් 44ක් තියෙනවා කියලා අපි කිව්වා. 54න් කාමාවචර සිත් 54න් දෙපස් විඥාන අයින් කරපුවාම විචාරයේ දෙන සිත් 44ක් ඉතුරු වෙනවා. රූපාවචරයේ පළවෙනි ධානයේ සිත් 3ක් තියෙනවා. කුසල එකයි විපාක එකයි ක්‍රියා එකයි. ලෝකෝත්තර සිත් 4න් ඵල 4යි පළවෙනි ධානයේ මාර්ග 4යි ඵල 4යි කියලා 8ක් තියෙනවා. එහෙනම් මේ ටික එක්කව කරපුවාම 55යි. මෙන්න මේ 55ට තමයි අපි කතා කරලා කිව්වේ සවිතක්ක සවිචාර භූමියන් කියලා. මේ යෙදෙන මේ වචන ගලපන විදිය. එහෙමනම් ඒක කාමාවචර වෙන්නත් පුළුවන් රූපාවචරෙත් තියෙනවා අපරියාපන්නෙත් තියෙනවනේ. එතකොට අන්න ඒ තැන්වල ਵਿਚාරේ තපෙත්වා තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා සවිතක්ක සවිචාරා. හරිද? එතන මොකද්ද කතා කරන්න කියන්නේ? මේ කියන භූමි වල කාමාවචර රූපාවචර අපරිය. ඇයි මෙතන මේ අරූපාවචරය අරන් නැත්තේ? ඒකස පංචම ධානය. අන්න එතන පංචම ධානයේ තමයි අරූපාවචර සිත් ටික තියෙන්නේ. ඒ අනුව පළවෙනි ධානයේදී විතර්ක ਵਿਚාර යෙදිච්ච අරූපාවචරයක් ගැන අපිට කතා කරන්න යෙදෙන්නේ නැහැ. එහෙමනම් මේ කියන භූමි තුනේ සවිතක්ක සවිචාර ධර්ම පහළ වෙනකොට අන්න ඒ ධර්මතා අතරින් විතක්කයයි ਵਿਚාරයයි තපෙත්වා අයින් කරලා ඊතුරු ධර්ම ටික තමයි විතක්කයයි ਵਿਚාරයයි සමග යෙදෙන ධර්ම කියලා කියන්නේ. ඒතර අපි විතක්කයයි ਵਿਚාරයයි අයින් කළේයි ඒ දෙන්න සමග යෙදෙනනේ කතා කරන්නේ. ඒතකොට ඒ දෙන්නව අයින් කරලා ඒ දෙන්නත් සමග යෙදෙන ඊතුරු ධර්මතා ටිකයි කතා කරන්නේ. තේ කොළවලට අපි දැම්මේ උණු වතුරයි සීනි. හරිනේ. ඒ වගේ. එතකොට තේ කොළ ටික අයින් කළානේ අපි එතන කතා කළේ.
ඒ වගේ විතක්ක ਵਿਚාර සහිත ධර්ම කිව්වහම විතක්කයත් ਵਿਚාරයත් සහිත එතන අනිත් ධර්ම ටික. ඒතකොට ඒ ධර්ම වලටනේ විතක්කයත් සපෝට් කරනවා විතර්ක ਵਿਚාරයත් සපෝට් කරනවා වෙන්නේ. එතකොටනේ. ඒ නිසා මේ ධර්ම දෙන්නම එක්කහුව වෙලා ඉන්න වෙලාවකදී ඒහා යෙදෙන අනිකුත් ධර්ම ටික තමයි අරගන්න කියන්නේ. ඒක ඉතින් ස්කන්ධ ආකාරයට මෙතන දක්වලා තියෙනවා. ඒ තමයි පළවෙනි සවිතක්ක සවිචාරා ධම්ම විස්තර කරලා තියෙන්නේ නික්කේප කාණ්ඩය තුල. අපි නිකන් මේකම බලමු අවිතක්ක විචාරත් කොහොමද මේ දෙවෙනි පදෙත් කොහොමද කියන්නේ. අවිතක්ක විචාර මත්තා ඡේද 1005. හරිද? එතන බලන්නකො පොතේ කොහොමද තියෙන්නේ මමත් එක්කම කියවන්න බලන්න පොතේ හිමින් අවිතක්ක විචාර මත්ත භූමියක්. රූපාවචරේ අපරියාපන්නේ විචාරං තපෙත්වා තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ පේයාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා අවිතක්ක විචාරමත්තා. හරිනේ. එතනත් අවිතක්ක විචාරමත්ත භූමියන් කියලා කිව්වේ මොකද්ද? අර වගේම අවිතක්ක විචාරමත්ත භූමියක්. විතර්කය නැති විචාරය විතරක් තියෙන. එහෙනම් රූපාවචර දෙවෙනි ධානයේ සිත් 3යි. දෙවෙනි ධානයේ ලෝකෝත්තර සිත් 8යි. හරිනේ. මේ විදිහට ඒක ගලපන්නට පුළුවන්. එතකොට ඒ තමයි අවිතක්ක විචාරමත්තා. හරිනේ. ඊළඟට ඔකේ තුන්වෙනි එකත් අරන් බලමු අපි. අවිතක්ක අවිචාරා. අවිතක්ක විචාර භූමිය. ඒ කියන්නේ විතර්කයේ නැතුව විචාරයේ නැතුව. ඒ කියන්නේ මේ දෙන්නම නැතුව ධර්මතා පහළ වෙන අවස්ථාවලදී ඒක එතකොට කාමාවචර වෙන්න පුළුවන්, රූපාවචර වෙන්න පුළුවන්, අරූපාවචරෙත් වෙන්න පුළුවන් එතනදී. ඇයි? අවිතක්ක විචාර. විතර්කයක් නැති, විචාරයක් නැති අවස්ථාව. එහෙමනම් එතකොට එතන අපි දන්න භූමි හතරම කතා කරනවා. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, අපරියාපන්න භූමිය. එහි යෙදෙන ස්කන්ධ හතර අරන් පෙන්නලා කියනවා. ඒ තමයි අවිතක්ක අවිචාර ධර්ම තියෙන තැන. හරිනේ. හොඳයි. ඔය පදනමේ ඉඳගෙන අපි පළවෙනි පදය දැන් ආපහු පළවෙනි පදයට ගිහිල්ලා අපි ඒක ඇනලයිස් කරලා බලමු කොහොමද මේකේ තියෙන අට කතා දැන් මේ අපි කතා කළේ නික්කේප කාණ්ඩේනේ. අපි බලමු පළවෙනි පදයේ අට කතා කාණ්ඩේ කොහොමද කියන්නේ කියලා. පිටුව 502 ඡේදාංක 1398 කතමේ ධම්මා සවිතක්ක හරියට පෙරලා ගන්න. ඡේදාංක 1398 කතමේ ධම්මා සවිතක්ක සවිචාරා. එතන කියවන්නේ කාමාවචරං කුසලං අකුසලං කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ ඒකා දස චිත්තුප්පාදා. මායි කියන්නම් කාමාවචර කුසලස්ස විපාකතෝ ඒකා දස චිත්තුප්පාදා. අකුසලස්ස විපාකතෝ ද්වේ කිරියතෝ ඒකාදස. රූපාවචරං පඨමඥානං කුසලතෝච විපාකතෝච කිරියතෝච. ලෝකුත්තරං පඨමඥානං කුසලතෝච විපාකතෝච ඉත්තුප්පන්නේ විතක්ක ਵਿਚාරේට අපෙත්වා ඉමේ ධම්මා සවිතක්ක සවිචාරා. බලමු මොකද්ද මේ කියන්නේ කියලා පොඩ්ඩක් ලියා ගන්න පුළුවන්ද කියලා. පටන් ගන්නෙ කොහොමද? කාමාවචරං කුසලං. හොඳයි. කාමාවචර කුසල කීයක් තියෙනවද? සිත් කීයක් තියෙනවද? 8යි. කාමාවචර ඈ? කාමාවචර කුසල 8යි. හරිද? අකුසල කීයක් තියෙනවද? 12යි. අකුසල සිත් 12යි. හරි. මේ විදිහට අපි මේකේ එක එක වාක්‍ය ඛණ්ඩයෙන් ඛණ්ඩය අනුව මේ පද ටික අපි ලියා ගත්තොත් දෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පෙනෙයි. කාමාවචරං කුසලං. කාමාවචර කුසල 8යි. අකුසල 12යි. ඊට පස්සේ කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ ඒකාදස චිත්තුප්පාද. ඒකාදස කිව්වේ 11යි. ඒකාදස කියන්නේ 11යි. එතකොට කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ. කාම කුසලයාගේ විපාකයෝ 11 දෙන. මොනවද 11 දෙන? මහ විපාක 8යි. අහේතුක කුසල විපාකවල 3ක් තියෙනවා. ඒතර 8යි 3යි 11යි. හොඳයි. කවුරු හරි කියන්න අහේතුක කුසල විපාක 3. මොකද්ද මෙතන අරගත්තේ? සවිතක්ක සවිචාරවල තියෙන අහේතුක කුසල විපාක 3 මොනවද? සම්තිරණ සිත් 3. අහේතුක කුසල විපාක. සහේත් සම්තිර්ණ සිත් 2යි. සම්පටි
හරි. හරි. අහේතුක කුසල විපාක සම්පටිච්ඡනයයි සම්තිරණ දෙකයි. හරිද? එතකොට එතන 3යි මහා විපාකටයි 11යි. ඒක තමයි කිව්වේ කාමාවචර කුසලස්ස විපාකතෝ ඒකාදස චිත්තුප්පාද. එතන සිත් 11යි. ඊට පස්සේ අකුසලස්ස විපාකතෝ ද්වේ. අකුසල විපාක දෙකයි. එතකොට එතන මොනවද තියෙන්නේ? අකුසල විපාක හැම වෙලාවෙම අහේතුකයි. ඒ අහේතුක කොටේ තියෙනවා සම්පටිච්ඡනයයි සම්තිරණයයි. ඇයි? දෙපස් විඥානවල විතර්ක ਵਿਚාර නැහැනේ. එහෙමනම් ඉතුරු වෙන්නේ සම්පටිච්ඡනයයි සම්තිරණයයි. මේ දෙක මෙතන ගත්තා. කුසල විපාක පැත්තේදී සෝමනස්ස සම්තිරණේ නිසා එකක් වැඩි වුණා. හරිනේ. ඊට පස්සේ මොකද කියන්නේ? කිරියතෝ ඒකාදස. ක්‍රියා 11ක් තියෙනවා. 11යි. මහා ක්‍රියා 8යි. 8යි. අහේතුක ක්‍රියා 3යි. හරිනේ. එතකොට එතන 11යි. රූපාවචරං පඨමංජානං කුසලතෝච විපාකතෝච කිරියතෝච. රූපාවචර පළවෙනි ධානයේ සිත් 3යි. මම පෙන්වුවේ අර ලොකු සටහනේ සිත් 3යි. ඊළඟට විපාක එත්තුප්පන්නේ විතක්ක ਵਿਚාරයට අපිටවා හිමාජම්ම සවිතක්ක සවිචාරා. එතකොට දැන් ලෝකුත්තර පඨමංජානං කුසලතෝ ලෝකුත්තර පඨමංජානං කිව්වහම රූපාවචර 3යි ලෝකෝත්තර සිත් 8කුත් එතන තියෙනවනේ. ඔක්කොම පඨම ධානයේ සිත් 11ක් තිබ්බනේ. එතකොට ඒ ඔක්කොම ටික එතෙන්ට ආවා. එහෙමනම් මේ ටික එක්කව කරපුවාම තමයි අපිට සිත් 55 එන්නේ. ඒ සිත් 55 යෙදෙන චෛතසික අපිට අරගන්න කියනවා විතක්ක ਵਿਚාරයට අපෙත්වා. විතක්ක ਵਿਚාර දෙන්න අයින් කරලා ඊතුරු චෛතසික ධර්ම ටික ගන්න කියනවා. දැන් මෙතන අකුසලක් තියෙනවා. ඊතුරු කුසල ධර්මතාවක් තියෙන නිසා මෙතන චෛතසික 52කින් අපිට අයින් කරන්න තියෙනවා විතක්ක ਵਿਚාර දෙන්න. ඒ දෙන්න අයින් කරපුවාම චෛතසික 50යි. එහෙමනම් අභිදේයාර්ථ හැටියට යෙදෙන්නේ පළවෙනි පදයේ සඳහා සවිතක්ක සවිචාර සිත් 55යි තත් සම්පයුක්ත චෛතසික 50යි. 50 උනේයි විතක්ක ਵਿਚාර දෙන්න වර්ධිත. හරිනේ. මෙතෙන් දෙනකන් තේරුණාද? අභිදේයාර්ථ උගලගත්ත හැටි පැහැදිලිද? හරි. එහෙමනම් ඇයි විතක්ක ਵਿਚාර දෙන්න අයින් කළේ කියලා දැන් පැහැදිලිද? හරි. එහෙමනම් මේ කියන ධර්මියෝ සවිතක්ක සවිචාර සිත් 55යි එහි යෙදෙන චෛතසික 50යි ඒ කියන ධර්මියෝ ස්කන්ධ වශයෙන් 4යි ආයතන වශයෙන් 2යි ධාතු වශයෙන් 3යි සත්‍ය වශයෙන් 3යි. හරිද? ඒකේ ස්කන්ධ වශයෙන් 4 කොහොමද කියන්න බලන්න. රූප ස්කන්ධේ නැතුව. රූප ස්කන්ධේ නැතුව නාම ස්කන්ධ 4. එහෙමනම් දැන් අපි ඒව මට මම ඉස්සෙල්ලා පාඩමේ අහගෙන හිටියා. ඔයගොල්ලෝ බොහොම පහසුවෙන් උත්තර දෙන නිසා මම ඒක ඉක්මනට යන්න. එහෙමනම් ස්කන්ධ වශයෙන් 4 වෙන්නේ එහි යෙදිච්ච චෛතසික 54න් වේදනා චෛතසික දැන් වේදනා ස්කන්ධයි සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයි ඉතිරි චෛතසික 48 සංස්කාර ස්කන්ධයි සිත් 55 විඥාන ස්කන්ධයි කියලා මේ කියන අභිදේයාර්ථ ටික අපිට බෙදලා දක්වන්නට පුළුවන්. හරිනේ. ඊළඟට අපිට ගත්ත හැකි ආයතන වශයෙන් කොහොමද දෙකක් උනේ කියලා සවිතක්ක සවිචාර සිත් 55 මන ආයතනයි චෛතසික 50 ධම්මායතනයි. හරිද? හොඳයි. ධාතු වශයෙන් 3ක් කිව්වා. කොහොමද මේ 3 එන්නේ? මනෝ විඤ්ඤාණ ධාතුත් ධම්ම ධාතුයි මනෝ ධම්ම ධාතුයි මනෝ විඤ්ඤාණ ධාතුයි මනෝ ධාතුව ධම්ම ධාතුව මනෝ ධාතු මනෝ ධම්ම ධාතුවයි මනෝ විඤ්ඤාණ ධාතුවයි. හරි. තුන්වෙනියා කවුද? මනෝ විඤ්ඤාණ ධාතු ධම්ම ධාතු ධම්ම ධාතු. හරි. ධම්ම ධාතුවයි මනෝ විඤ්ඤාණ ධාතුවයි. හරි. ඊළඟ එක්කෙනා කවුද? මනෝ ධාතු මනෝ ධාතු මනෝ ධාතුව. මනෝ ධාතුවට කවුද ගියේ? පංචද්වාර වර්ජනයයි සම්පටිච්ඡන යුගලය. හරි. බොහොම හොඳයි. ඊට පස්සේ සත්‍ය වශයෙන් 3යි කියන්නේ මෙතන අකුසල ආදී ධර්ම තියෙන නිසා කෙලින්ම දුක්ඛ සත්‍ය තියෙනවා. හැබැයි වෙන්න ප්‍රශ්නයක් තියෙනවා. මේ 55න් අපි දුක්ඛ සත්‍යයට යන්නේ හැම වෙලාවෙම ලෞකික ධර්ම. එහෙමනම් ඒ සවිතක්ක සවිචාර සිත් 55 ඇතුලේ ලෞකික ධර්ම තියෙන්නේ 47යි කියලා මම කියනවා. කාලේ යන නිසා මම ඒක ඔයගොල්ලන්ගෙන් ක්වෙස්චන් කරන්න නැතුව පෙන්නන්නම් කොහොමද 47 උනේ කියලා. මේ බලන්න. දැන් ඔන්න සිත් 55 කියලා ගත්තා. ඒ 55 තුල අපිට කාමාවචර සිත් 44යි පළවෙනි ධානයේ සිත් 11යි. එහෙමනේ 55 උනේ. මේ 55න්
පළවෙනි ධාන සිත් 11 තුල තියෙනවා රූපාවචර 3යි ලෝකෝත්තර 8යි. එහෙමනේ 11 හැදුනේ. හරිද? මේ පළවෙනි ධාන සිත් 11යි රූපාවචරෙන් 3ක් තිබුණා ලෝකෝත්තරෙන් 8ක් තිබුණා. ලෝකෝත්තර 8 මාර්ග සිත් 4යි ඵල සිත් 4යි කියලා ගියා. එතකොට මේවා ලෝකෝත්තරනේ. එහෙමනම් ඊටු ටික ලෞකිකයි. ලෞකික එහෙනම් මෙතන 44යි මෙතන 3යි 47යි. දැක්කද? දැන් එතනදී පැහැදිලිව දුක්ඛ සත්‍ය කඩා ගනිද්දී ලෞකික අරගන්න වෙනවා. මොකද ලෝකෝත්තර කියන්නේ දුක්ඛ සත්‍යයට අදාළ වෙන දෙයක් නොවන නිසා. හරිනේ? එහෙමනම් ලෞකික සවිතක්ක සවිචාර සිත් 47යි. එහි යෙදෙන චෛතසික 49යි ගන්න ඕනේ. අයි ලෝභය අයින් කරන්න වෙනවා. මොකද ලෝභය සමුදය සත්‍යයට යන නිසා. ඊළඟට මෙතන මාර්ග සත්‍යයේ ඉදිරිය තිබුණා මේ 55 තුල. එහෙමනම් අපි මාර්ග සත්‍ය අපිට පුරුදු විදියට ලියමු. සතර මාර්ග සංප්‍රයුක්ත වූ සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැහැ හොඳේ. ඒක විතර්කේ හැලිලානේ. සම්මා දිට්ඨි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වායාම සති සමාධි යන සෝවාන් මාර්ගාංගයෝ සද්දෙන සකදාගාමි මාර්ගාංගයෝ සද්දෙන මේ විදිහට අපිට ගලපන්න පුළුවන්. එහෙම ගලපලා අපිට මාර්ග සත්‍ය ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒකම අපි කියන්න ඕනේ අතිරික්ත මාර්ග චිත්තෝත්පාදයෝ කීයද මෙතන ඉන්නේ 28යි. විතර්කයේ හරලා තියෙන්නේ. හරිද? ඵල චිත්තෝත්පාදයෝ 35යි. ඒ විදිහට ගණන් හදන්න ඔයගොල්ලන්ට දැන් ඒක පුළුවන් වෙන්නට ඕනේ. හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දෙකම හරලා නේද? ඔව්. ඔව් විතක් විචාර දෙකම හරලා. ඔව්. ඔව්. හරිද? විතක්ක විචාර දෙකම අහලා නැන්නේ අපි මේ සවිතක්ක සවිතාරා ධම්මා ගන්නකොට විතක්ක විචාර දෙන්නම හැලෙනවා. එතකොට මේ විදිහට මේකේ අතිරික්ත මාර්ග චිත්තෝත්පාදයෝ සහ ඵල චිත්තෝත්පාදයෝ ගලපා ගන්න උත්සාහ කරන්න. හොඳයි. දැන් මේක සාරාංශය අරන් බැලුවොත් මේ කියන පළවෙනි පදේ අපි අරගත්ත සිත් වලින් යෙදෙන සිත් අපි සවිතක්ක සවිචාර සිත් 55යි විතක්ක විචාර වර්ජිත චෛතසික 50යි තමයි අපි දෙයාර්ථ හැටියට ගත්තේ. මෙතන සිත් 55 එහෙම නැත්නම් විතක්ක විචාර වර්ජිතනේ. ඒ කියන්නේ ඒතර නොයෙදෙන ධර්ම හැටියට ගත්තේ මේ සිත් 55 තුල තියෙන විතර්ක 55යි විචාර 55යි අපි මේ පළවෙනි පදේ අභිදේයාර්ථ තුලින් බැහැර වුණා. හරිද? විතක්ක විචාර වර්ජිතනේ ගත්තේ. මේ වර්ජිතර කියන්නේ මේ පළවෙනි පදේ අභිදේයාර්ථ වලට ගත්තේ නැහැ කියන එක. එහෙමනම් යන්න මේ දෙක දැන් අයින් වුණා කියලා මතක තියාගෙන ඉස්සරහට එන්න ඕනේ. දැන් මෙතෙක් කතා කරපු දේ කියලා ප්‍රශ්න තියෙනවද? එහෙමනම් අපි දෙවෙනි පදයට යම් බලන්න. දෙවෙනි පදේ කියන්නේ අවිතක්ක විචාර මත්තා. විතර්කය නැතුව විචාර මාත්‍රයේ පමණක් තියෙන ධර්ම අරගන්න කියන්නේ. එතකොට අවිතක්කය. ඒ කියන්නේ විතර්කේ රහිත වූද. විචාර මාත්‍රය. ඉතින් විතර්කේ නැති වුනහම අපි විචාරයට කියන්නේ විචාර මාත්‍රය කියලා. විචාර මාත්‍රයක් විතරක් ඇති ධර්ම. හරිද? මේක මේ තමයි භාවනා පොතේ ඉදිරිපත් කරන අදහස. ඊළඟට දැන් මේකෙදී අපි මේ කතා කරන්නේ මෙන්න මේ දෙවෙනි ධානය ගැනනේ. දැන් අවිතක්ක විචාර මාත්‍ර කිව්වොත් එහෙම හරිද? ඒක දැන් මතක තියාගෙන අපි කතා කරමු. ඊළඟට අවිතක්ක විතර්කේද රහිත වූ විචාරයේ පමණක් තියෙන ධර්මතා ගැනයි කතා කරන්නේ. ඒක අපි නික්කේප කාණ්ඩේ අරන් බැලුවොත් අවිතක්ක විචාර මත්ත භූමියන්. දැන් භූමියන් කියන එක ඔයාලට හුරුයි. අවිතක්ක විචාර මත්ත භූමියන් රූපාවචරයේ අපරියාපන්නේ. රූපාවචරයේ අපරියාපන්නේ. දැන් එතනත් අරූපය අපි අයින් කරලා තියෙනවා. මොකද දෙවෙනි ධානය තුල අරූපය නිරූපණය වෙන්නේ නැති නිසා. එහෙනම් මෙතන විචාරං තපෙත්වා. අන්න බලන්න. එතන විතක්ක විචාරං තපෙත්වා නෙමෙයි. මෙතන විචාරං තපෙත්වා. එයි දෙවෙනි ධානය තුල ඉන්නේ විචාරය විතරයි. එහෙමනම් විචාරය සමග යෙදෙන ධර්මනේ කතා කරන්නේ මේ විචාර මාත්‍රයක් යෙදෙන ධර්ම. එහෙමනම් එතනදී විචාරය අයින් කරලා ඊටු ධර්ම ටික තමයි අපි එතනදී කතා කරන්නට වෙන්නේ. හරිනේ. මේක තවත් විස්තර සහිතව බලන්න ඕන නම් අට කතා කාණ්ඩයට ගියා නම් රූපාවචර පංචකණයි අන්න බලන්න මං කලින්ම කිව්වේ එකයි අපි මේ විතර්ක ත්‍රිකේ කතා කරන්නේ පංචකණය ඇසුරු කරගෙනමයි. එහෙමනම් රූපාවචර පංචකණයි ဒ ුතියං ඥානං. මොකද චතුක්කණය යටතේ ဒ ුතියං ඥානං කියන එකයි පංචකණයේ ဒ ුතියං ඥානයි කියන එකයි සෑහෙන වෙනසක් තියෙනවා. ඒ නිසා මේ ත්‍රිකේදී අපි පැහැදිලිව කතා කරන්නේ පංචකණය යටතේ.
ඒක පැහැදිලිවම මේ අට කතා කාණ්ඩයේ දක්වලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න ඡේදාංක 1399 අට කතා කාණ්ඩයේ යටතේ එතන තියෙනවා රූපාවචර පංචක ණයේ ဒ ුතියං ඥානං කුසලතෝච විපාකතෝච කිරියතෝච ලෝකුත්තර පංචක ණයේ ဒ ුතියං ඥානං කුසලතෝච විපාකතෝච එත්තුප්පන්නං විචාරං තපෙත්වා. හරිද? ඒ කියන අවස්ථාවල විචාරය හැර ඉතුරු ධර්ම ටික ගන්නලු. ඊට අමතරව විතක්කෝච විතර්කයක් අරගන්නලු. කොහේ තියෙන විතර්කයක්ද? අවිතක්ක විචාරමත්ත කියන නමට ගැලපෙනවා නම් අන්න එහෙම තියෙන කොහේ හරි විචාරයක් මේ විතක්කයක් වුණත් අරගන්නලු. අවිතක්ක විචාර මාත්‍රයක් සමග. ඒ කියන්නේ තමා සමග තව විතර්කයක් නොයෙදුනද තමා විචාරය සමග සිටින අවස්ථාවක්. මම නැවත කියන්නම්. තමාට සහයෝගය දෙන්න තව විතර්කයක් කොහෙවත් නැහැ. සිත 89 තුලම විතර්ක දෙකක් එක සිතේ දෙන්නේ නැහෙනි. එහෙමනම් කොහොමද අවිතක්ක තමයි. හැබැයි මේ විතර්කය ਵਿਚාරයේ සමග යෙදෙන අවස්ථාවක්. අවිතක්ක ਵਿਚාරමත්තා. මේ අවස්ථාවක අරගන්න කියනවා මේ විතර්කය. අන්න ඒ ටික අභිධේයාර්ථ හැටියට ගලපන්න කියලා කියනවා. එතකොට මේක අභිධේයාර්ථ එහෙමනම් අපි ගලපලා බලපුවාම මෙන්න මේ විදිහට එනවා. ද්විතීය ධානසිත 11යි. හරිනේ. විතර්කේ නැතුව ਵਿਚාරයේ පමණක් පවතින ද්විතීය ධානසිත 11යි. එහි යෙදෙන චෛතසික 36යි. විතක්ක ਵਿਚාර දෙන්න වර්ජිතව. විතර්කය නැහැ ධානයට අනුව, විචාරය නැහැ පදයට අනුව. හරිනේ. දෙවෙනි පදයේදී විචාර මත්තා ධර්ම කිව්වහම විචාර මාත්‍රය හැර ඉතුරු ධර්ම ටිකනේ ගන්නෙ. එහෙමනම් ධානයට අනුකූලව විතර්කයේ හැලිලා තියෙනවා. පදයේ අර්ථයට අනුකූලව ਵਿਚාරයේ හැලිලා තියෙනවා. එහෙමනම් මෙතන චෛතසික 38න් විතක්ක ਵਿਚාර දෙන්න අයින් වුණාම චෛතසික 36ක් පොදුවේ අරගන්නට පුළුවන්. සවිතක්ක සවිචාර සිත් 55 වූ විතර්ක 55ද. ඒ කියන්නේ අර පළවෙනි ධානයේ තිබුණානේ අපි ඉස්සෙල්ලා කතා කරපු විතර්ක 55ක්. ඒ 55 තමා සමග යෙදෙන වෙනත් විතර්කයක් නැතුවා වගේම තමා ඉන්නේ විචාර මාත්‍රයක් සමග. හරිනේ. ඒ නිසා ඒ කියන එතනදී අපි අයින් කරපු ඒ විතර්ක 55 මේ පදයේ අර්ථකථනයට ගලපෙනවා. එහෙමනම් අපි ඒ 55 දෙනා මෙතෙන්ට අරගත්තා. එහෙමනම් මේ විදිහට තමයි අපි දෙවෙනි පදේ අපි දෙයාර්ථව ගලපගත්තේ. හරිද? මෙතන තියෙන්නේ චිත්තචෛතසික ධර්ම විතරයි. එහෙමනම් ආයතන ස්කන්ධ වශයෙන් 4යි, ආයතන වශයෙන් 2යි, ධාතු වශයෙන් 2යි, සත්‍ය වශයෙන් 2යි. හරිද? හොඳයි. මෙතනදී අපි ගලපමු ස්කන්ධ 4 කොහොමද කියලා. ඒතර මෙතන සිත් තියෙන්නේ 11යි, චෛතසික එම සිත් 11යි තත්සම්පයුක්ත චෛතසික 36යි, පිටින් මෙතනට ආපු විතර්ක 55යි. එතකොට ඔය කියන ධර්ම ටික ස්කන්ධ වශයෙන් 4ක් වෙන්නේ. එතකොට අපි දෙයියා තමයි ලියපු හැටි බලන්න 11යි 36යි පිටින් ආපු 55යි. එහෙමනම් චෛතසික 36 අතුරින් වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයි, සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයි, ඉතිරි චෛතසික 34 සහ මේ විතර්ක 55 ඒ කියන්නේ සවිතක්ක සවිචාර සිත් 55 වූ විතර්ක 55 ඒ ඔක්කොම සංස්කාර ස්කන්ධයි. සිත් 11 විඥාන ස්කන්ධයි. හරිනේ. මේක පැහැදිලිව ඔයගොල්ලෝ හිමින් කොලයක ලියලා පුරුවට හදාගෙන ඉන්න කිසි ගැටලුවක් නැතුව හදාගන්න පුළුවන්. හොඳයි. ඊළඟට බලමුකෝ ආයතන හැටියට කොහොමද දෙන්නේ කියලා. ආයතන වශයෙන් දෙවැදෑරුම් වන්නේ ද්විතීය ධාන සිත් 11 මන ආයතනයි. ඒ කියන්නේ මේ 11 මන ආයතනයි. තත්සම්පයුක්ත සතිස් චෛතසිකද විතර්ක 55ද ධම්මායතනයි. හරිනේ. මෙන්න මෙතනදී ඔයගොල්ලෝ බලන්න භාවනා පොතේ පිටුව 67 ඡේදාංක 16 බලන්න. කියවන්න බලන්න කෙනෙක්. පොඩකින් ඒක ධාතුවට අපි යමු. දැන් මේ බැලුවේ ආයතනනේ. ධාතු වශයෙන් දෙක බලද්දිත් ද්විතීය ධාන සිත් 11 මනෝ විඥාන ධාතුයි. සතිස් චෛතසික සහ විතර්ක 55 ධම්ම ධාතුයි. දැන් ඔයගොල්ලෝ බලන්න පිටුව 67 භාවනා පොතේ පිටුව 67 ඡේදාංක 16. ඒකේ තුන්වෙනි පේලිය කියවන්න බලන්න.
සතිස් චෛතසිකය සහ විතර්ක 550 මනෝ විඥාන ධාතුව නම් වේ. ඒක හරිද? චෛතසික සහ විතර්ක කියන්නේ චෛතසික මනෝවිඤ්ඤාණ ධාතුද? නෑනේ සර්. නෑනේ ධම්ම ධාතුනේ. එහෙනම් එතන තියෙනවා ටයිපින් මිස්ටේක් එකක්. ඒක මේ මේ සතිස් චෛතසිකයේ සහ විතර්ක 550 ධම්ම ධාතුව නම් වේ කියලා හදාගන්න. හරිද? ඒක තේරුණාද? තේරුණා සර්. හරි. ඡේදාංක 16 තුන්වෙනි පේලියේ සතිස් චෛතසිකය සහ විතර්ක 550 එතන ලියලා තියෙන්නේ මනෝ විඥාන ධාතු කියලා. ඒක මනෝ විඥාන ධාතු වෙන්න බෑ. ඒක ධම්ම ධාතුව. ධම්ම ධාතුව නම් වේ. හරිද? ඒක හදාගන්න. හරි. එහෙමනම් ඊළඟට සත්‍ය වශයෙන් කොහොමද කියලා බලමු. සත්‍ය වශයෙන් 2යි. දුක්ඛ සත්‍ය කිව්වහම ඔන්න දුක්ඛ සත්‍ය නැවත ලෞකිකාව. හොඳේ. මේ 11 තුල ලෞකික ධර්ම 3යි, සිත් 3යි, ලෝකෝත්තර ධර්ම 8යි. ඒකෙන් දුක්ඛ සත්‍යයට එන්නේ ලෞකික ධර්ම. දැන් බලන්න අපි මේ අභිධේයාර්ථ වෙන් කරද්දී කොයිතරම් අපේ සිහිය පවත්වා ගත යුතුද? එහෙමනම් මේ කරන එක්සර්සයිස් එක කොයිතරම් වැදගත් වෙනවද අපි මේ භාවනා මාර්ගයට යොමු වීමට? හොඳද? හොඳ විමසුම් ඇසක් සහිතව, හොඳ විමසුම් නුවණක් සහිතව මේවා කරන්නට ඕනේ. ඒවා පුරුදු වෙන්නට ඕනේ. එතකොට දුක්ඛ සත්‍යයට එහෙනම් එනවා ලෞකික ද්විතීය ධානය සිත් 3යි. එහි යෙදෙන චෛතසික 33යි. එයි 33 උනේ විතක්ක ਵਿਚාර කොහොමද පයින් කරන්න ඕනේ. ඊළඟට විරති 3යින් වෙන්නත් ඕනේ. හරිද? එතකොට මුළු 38න් මෙතන 3යි 4යි 5ක් අයින් වුණා. එතකොට චෛතසික 33යි. මොනවද අයින් වුනේ? විතක්ක ਵਿਚාරයි විරති. විරති කොහොමදත් මහග්ගත සිත් වල යෙදෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාර මේ පදයට අනුකූලව අපේ අයින් කළා. එහෙමනම් ලෞකික සවිතක්ක සවිචාර සිත් 47 වූ විතර්ක 47 මෙතෙන්ට එක්කහුව වෙන්නට ඕනේ. එතනත් ලෞකික සවිතක්ක සවිචාර සිත් 47 වූ විතර්ක 47. ඒ කියන්නේ පළවෙනි පදයෙන් ඉතුරු වෙච්ච විතර්ක 47 තමයි මේ දුක්ඛ සත්‍යයට එන්න ඕනේ. ඒ කියන්නේ මේ 55 තුල තියෙන ඒ වගේ ඒකත් දෙකට කඩා ගන්න ඕනේ. ලෞකික කීයද ලෝකෝත්තර කීයද? හරිනේ? දැක්කද? මේ 55 තුල ලෞකික සවිතක්ක සවිචාර සිත් 47යි. හරිද? ඒ 47 තියෙන විතර්ක 47 මෙතෙන්ට එන්නට ඕනේ දුක්ඛ සත්‍යයට. එතකොට එහෙනම් මේ 55න් 47ක් ගියාම තව කීයක් ඉතුරු වුණාද? 8යි. මොනවද ඒ 8? මේ 55න් මෙතෙන්ට 47ක් ගත ලෞකික 47. එතකොට මේ 57 පහෙන් 47න් 55ක් වෙනස 8යි. ඒ 8 තුල තියෙනවා ලෝකෝත්තර මාර්ගසිත 4 යෙදිච්ච විතර්ක 4 සහ ඵලසිත 4 යෙදිච්ච විතර්ක 4. 4යි 4යි 8යි 8යි 47යි 55යි. හරිද? ඒක පැහැදිලිද? හරි. ඊට පස්සේ මාර්ග සත්‍ය හැටියට එනකොට ලෝකෝත්තර ද්විතීය ධානය සමග යෙදුනා වූ ලෝකෝත්තර දැන් මාර්ග සත්‍ය කතා කරන්නේ. එහෙනම් ලෝකෝත්තර ද්විතීය ධානය සමග යෙදුනා වූ සංකප්ප වර්ජිත සම්මාදිට්ඨිය ආදී සෝවාන් මාර්ගාංගය 7 දෙනද? දැන් සංකප්පේ වර්ජිත වුණාම ඉතුරු වෙන්නේ 7 දෙනා තමයි. එහෙනම් එතන සෝවාන් මාර්ගාංග 7යි, සකදාගාමි මාර්ගාංග 7යි, අනාගාමි 7යි, අරිහත් මාර්ගාංග 7යි. අන්නේ කියන ධර්මයෝ මාර්ග සත්‍ය කියලා යෙදෙනවා. එතකොට මෙන්න බලන්න මෙතන විශේෂයක් තියෙනවා. ලෝකෝත්තර පළවෙනි ධානයේ සමග යෙදුනා වූ සතර මාර්ග සම්පයුක්ත වූ සම්මා සංකප්ප 4 දෙනත් මෙතෙන්ට එන්නට ඕනේ. ඒ කියන්නේ මම ඒක තමයි මෙතන පෙන්වුවේ මේ 55න් 47ක් දුක්ඛ සත්‍යයට කෙලින්ම ගියා. ඉතුරු වුණා 8ක්. ඒ 8 මාර්ගසිත 4යි ඵලසිත 4ෙහි යෙදිච්ච විතර්ක. හරිද? එතකොට ඒ මාර්ගසිත 4 යෙදිච්ච විතර්කය මෙතන මාර්ග සත්‍ය හැටියට ගන්න පුළුවන්. හරිද? එහෙමනම් ඊට පස්සේ අපිට බලන්නට වෙනවා අතිරික්ත මාර්ග චිත්තෝත්පාද බලනකොට අතිරික්ත මාර්ග චිත්තෝත්පාද වෙනවා මුළු චෛතසික 36න් දෙකක් අඩු කරලා 7ක් අඩු කරලා එකක් පහු කරන්නේ. මොකද්ද අඩු කරපු දෙක? විතක්ක ਵਿਚාර.
මොකක්ද අඩු කරපු 7 ඉතිරි මාර්ගාංග 7. මොකක්ද එකතු කරපු එක මාර්ගසිත. එහෙමනම් චෛතසික මේ මුළු මේ අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 28ක් වෙනවා. ඒ 28 සත්‍ය විනිර්මුක්තයි කියලා ලියන්න ඕනේ. ඒ වගේම ඵල චිත්තෝත්පාද තියෙනවා. අර වගේම 35ක් එතන එනවා. ඒ කොහොමද ආවේ? චෛතසික 36න් විතක්ක ਵਿਚාර දෙන්න අයින් කරලා සිත එක්කව කරපුවාම 35යි. හැබැයි තව චූටි කැලලක් එකතු කරන්නට ඕනේ. මේ 55 තුලින් 47ක් දුක්ඛ සත්‍යයට ගියා. ඊට අමතරව ඉතුරු 8න් 4ක් මාර්ග 4ක් ඵලනේ. මාර්ග 4 ටික අපි මෙතෙන්ට අරගත්තා. ඒ විතර්ක 4 දෙනා. ඵල 4 තියෙන විතර්ක 4 දෙනා මෙතෙන්ට එන්න ඕනේ අතිරික්ත මාර්ග අතිරික්ත ඵල චිත්තෝත්පාද හැටියට. අන්න ඒ කොටස භාවනා පුතේ පිටුව 67 17 වෙනි ඡේදයේ සටහන් වෙලා නැහැ. ඒක සටහන් කරගන්නට වෙනවා. මම මේ චූටියට කහ පාට වගේ දාලා තියෙන්නේ. ඒක සටහන් කරගන්න වෙනවා. පිටුව 67 17 වෙනි ඡේදයේ 17 වෙනි ඡේදයේ අන්තිම පේලියට උඩ පේලිය. ඒ කියන්නේ ඉතිරි මාර්ග චිත්තෝත්පාද 28 20 දෙනද ඵල චිත්තෝත්පාද 50 දෙනද කියන තැන ඵල චිත්තෝත්පාද 50 දෙනද කියන තැන මෙන්න මේකත් ලියා ගන්න ඕනේ. පළවෙනි ධාන ඵල චිත්තෝත්පාදයේ සම්මා සංකප්ප 4 දෙනද කියලා ලියා ගන්නට ඕනේ. යට 7 වෙනි පිටුවේ 17 වෙනි ඡේදයේ අන්තිම රූලට කලින් රූලේ ඵල චිත්තෝත්පාද විස්තර කරද්දී අතිරික්ත ඵල චිත්තෝත්පාද විස්තර කරද්දී එතන කියලා තියෙන්නේ ඵල චිත්තෝත්පාද 50 දෙනද ඊළඟට ලියා ගන්න ඕනේ පළවෙනි ධාන චිත්තෝත්පාදයේ සම්මා සංකප්ප 4 දෙනද. මොකද එහෙම නොවුනා නම් මේ 55 සම්පූර්ණයෙන් මේ කොටාස තුල වියදම් වෙන්නේ නැහනේ. අනුගත කරන්නට බෑනේ. මේ 55න් 47ක් මෙතෙන්ට ආවා. ඒකට 8ක් ඉතුරුණා. ඒ 8න් මාර්ගසිත 4 එක මෙතෙන්ට ගත්තා. එහෙනම් ඵලසිත 4 ටික මෙතෙන්ට අරගන්න ඕනේ. හරිනේ. මේ විදිහට ඒක ගලපලා අරගන්න. හරිද? හොඳයි. එහෙමනම් අපි දැන් ඊළඟට බලමු මේකේ සාරාංශය කොහොමද කියලා. දැන් ඔන්න පළවෙනි පදයේ විස්තර කරද්දී අපි මෙහෙම ඉගෙන ගත්තා. පළවෙනි පදයට සවිතක්ක සවිචාර සිත් 55යි විතක්ක ਵਿਚාර වර්ජිත චෛතසික 50යි කියලා අරගෙන අපි නොයදෙන ධර්මات පෙන්නවා. මේ තීති විතක්ක ਵਿਚාර වර්ජිතනේ. එහෙනම් විතක්ක ਵਿਚාර වර්ජිත පළවෙනි පදයේ මේ විදිහට අපි පෙන්නවා. දෙවෙනි පදේ අරගන්නකොට කොහොමද එහෙනම් වෙන්නේ? යෙදෙන ධර්ම හැටියට අපි ගත්තේ ဒုတိ ය ධාන සිත් 11යි තත් සම්පයුක්ත චෛතසික 36යි. මේ පළවෙනි පදයෙන් අයින් කරපු මේ විතර්ක 55 දෙනා මෙතෙන්ට ගත්තා කියලා අපි පෙන්නවා. හරිද? එහෙමනේ මෙතෙන්ට ආවේ. එයි මෙතන ඉන්න විතර්කය ඉන්නේ ਵਿਚාරයත් සමගනේ. එහෙමනම් එයා අවිතක්ක තමයි. හැබැයි ਵਿਚාර මාත්‍රනේ. ඒ නිසා මෙතෙන්ට ගන්න පුළුවන්. දැක්කද යාපු හැටි? හරිනේ දෙවෙනි පදේට ආවා. පදේ අර්ථය දිහා බලන්න. ඒ අනුව අභිධේයාර්ථ අහුලා ගන්න. හරිනේ. එතකොට දැන් මේ කියන ဒုတိ ය ධාන සිත් 11ක් කතා කළාට ඒ ဒုတိ ය ධාන සිත් 11 විතර්කය නැහැ. ඇයි ဒုတိ ය ධාන වල විතර්ක නැහැනේ. හැබැයි මෙතන තියෙන ਵਿਚාරය පදයට අනුව අපි අයින් කරලා තියෙනවා. විචාර මත්තා කිව්වම විචාරය සමග ඉන්න ධර්මනේ. එහෙනම් විචාරය අයින් කරලායි කතා කළේ. එහෙමනම් අර පළවෙනි පදයෙන් විතක්ක ਵਿਚාර දෙන්නම අයින් වුණා වගේ දෙවෙනි පදේ කතා කරනකොට මෙතන යෙදිච්ච මේ ဒုတိ ය ධාන සිත් 11 සහජාතව යෙදිච්ච විචාර 11 මේ පදේ අභිධේයාර්ථ වලට ගන්න නැතුව අයින් වෙලා තියෙනවා. ඒක මතක තියාගන්න. හරිද? ඒ කියන්නේ මේ දෙවෙනි පදේ කතා කරනකොට දෙවෙනි පදයේ සිත් 11 තුල තිබිච්ච විචාරය විචාර 11 ඒ පදේ අභිධේයාර්ථ වලින් බැහැරයි. පැහැදිලිද? හරි. එහෙමනම් ඒකේ ගැටලු තියෙන විදියක් නෑ. අපි බලමු තුන්වෙනි පදයට ගිහිල්ලා. තුන්වෙනි පදේ අවිතක්ක අවිචාරා ධම්මා. අවිතක්ක
කියන්නේ විතර්කේ රහිතයි. අවිචාර කියන්නේ විචාරයත් රහිතයි. නිස්සත නිජීව පරමාර්ථ ස්වභාව ධර්ම භාවනා පොත විස්තර කරන විදියට. හරිනේ. අවිතක්ක අවිචාර. පැහැදිලිනේ. එහෙමනම් නික්කේප කාණ්ඩය තුල ඒක කියන්නේ අවිතක්ක අවිචාර භූමියක්. කාමාවචරේ රූපාවචරේ අරූපා අන්න බලන්න එතනදී අරූපාවචරේ ගත්තා. දැක්කද? අයියේ අවිතක්ක අවිචාර වෙනකොට අරූපාවචර පංචම ධානයේ අඩංගු වෙනවා. ඒ නිසා එතන බය නැතුව අරූපාවචරයත් අරගත්තා. එහෙමනම් කාමාවචරේ රූපාවචරේ අරූපාවචරේ මම මේ කියවන්නේ ඡේදාංක 1006 නික්කේප කාණ්ඩයේ තුල තියෙන. කාමාවචරේ රූපාවචරේ අරූපාවචරේ අපරියාපන්නේ වේදනක්ඛන්தோ පියාලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං. අන්න දැන් අපිට අර පළවෙනි පදයේ දෙවෙනි පදයට නොආපු ඉතුරු සියලුම පරමාර්ථ ධර්ම ටික ගන්න වෙනවා. සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා අවිතක්ක විචාරා. හරිද? මේක පැහැදිලි. අට කතා කාණ්ඩයට ගියාම ඡේද 1400 බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා චෛතසික සිත් හැටියට ඒක විස්තර කරලා පෙන්නනවා. මම මේක පෙන්වන්නම් ඊට වඩා සරල විදිහකට වෙනමම අරගෙන. මෙතන මේකට පේලියට තියෙනකොට කියව ගන්න අමාරුයි වගේ. ඒ නිසා මම ඒක වෙනම ගත්තොත් 1400 ඡේදය කතමේ ධම්මා විතක්ක විචාරා ද්වේ පංච විඥානේ දෙපස් විඥාන 10යි. හරිද? රූපාවචර තිකජ්ජානා කුසලතෝච විපාකතෝච කිරියතෝච. රූපාවචර ධාන තුනක. ඒ කියන්නේ තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ, පස්වෙනි ධානයේ. එතන තියෙනවා කුසල සිත්, විපාක සිත්, කිරිය සිත්. එහෙමනම් එක ධානයක තියෙනවා 3ක්. ඒ වගේ ධාන 3 එහෙනම් එතන සිත් 9ක් තියෙන්න ඕනේ. හරිනේ. පළවෙනි පදයට ගියා සිත් 3ක්. දෙවෙනි පදයට ගියා සිත් 3ක්. එතකොට සිත් 6ක් එතන ගියා. මුළු සිත් ගාන 15යිනේ. එහෙනම් ඉතුරු සිත් 9 මෙතෙන්ට එන්න ඕනේ. රූපාවචරයේ සිත් ඔක්කොම 15යි. හරිද? ඊට පස්සේ චත්තාරෝ ආරුප්පා කුසලතෝච විපාකතෝච කිරියතෝච. අරූප කුසල විපාක ක්‍රියාසිත ඔක්කොම 12යි. ඒක පංචම ධානය නිසා බය නැතුව මෙතෙන්ට එනවා. ඒ 12ම ගත්තා. ඊළඟට ලෝකෝත්තර තිකජ්ජානා කුසලතෝච විපාකතෝච. ලෝකෝත්තර තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ, පස්වෙනි ධානයේ. ධාන 3ක් එතෙන්ට අරගන්න ඕනේ. එහෙනම් එතන 8 වරක් 3 24යි. හරිනේ. ඒ ධානයේ සිත් ලෝකෝත්තර සිත් 8යි. එහෙමනේ ආවේ. ඒ 8 වරක් එහෙනම් මෙතන ධාන 3කට 24යි. මේ විදිහට සිත් ඔක්කොම 55ක් එතනත් එනවා. එතකොට එහි යෙදෙන චෛතසික 36 කියලා වෙනම අරගන්නටත් ඕනේ. ඊට අමතරව මෙතන අවිතක්ක අවිචාරා කියන පදයට ගැලපෙනවා අර දෙවෙනි පදයේ දෙවෙනි ධානයේ සිත් 11 තියෙන විචාර 11. ඇයි? ඒ විචාර 11, ඒ විචාර 11 සමග විතර්කයක් තිබුණේ නැහැ. ඒ නිසා එයා විතක්කයි. ඒ මගේම ඒ විචාරය සමග තව විචාරයක් ළඟ හිටියේ නෑනේ. එහෙනම් එයා අවිචාරයි. එහෙනම් මේ පදයේ අර්ථයට ඔහු ගැලපෙනවා. ඒ නිසා අපි දෙවෙනි ධානයේ දෙවෙනි පදයෙන් අයින් කරපු විචාර 11 ඔන්න තුන්වෙනි පදයට ඇවිල්ලා තියෙනවා. හරි. ඊට අමතරව රූප 28යි නිර්වාණයයි මෙතෙන්ට ගත්තා. හරිද? ඒ අනුව ඔන්න අපි දැන් අභිධේයාර්ථ ඇහුලුවා මේ විදිහට. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා ඡේද 1400 අට කතා කාණ්ඩයේ ඡේද 1400 උපඡේදයක් තියෙනවා. එතන ඉඳන් කියනවා විතක්ක සහජාතෝ විචාරෝ නවත්තබ්බෝ සවිතක්ක සවිචාරෝ තීපි අවිතක්ක විචාරමත්තෝ තීපි අවිතක්ක අවිචාරෝ තීපි. අපි ඒක බලමු මොකක්ද ඒ කිව්වේ කියලා ඉස්සරහදී බලමු. දැනට මේ අපි දෙයාර්ථ ටික ඇහුලුවා ඒක හරි. මේක අපි සරල කරලා අරගමු. අපිට දැන් අපි දෙයාර්ථ ඇහුලුනේ විතක්ක විචාර ධර්ම 55යි. තත්සම්පයුක්ත චෛතසික 36යි. දැන් මේ 55 පළවෙනි පදේ ආපු 55ම නෙමෙයි හොඳේ. මේ මෙතනින් මෙන්න මේ විදිහට ගලපපු 55 හොඳේ. දෙපස් විඥාන 10යි. රූපාවචර සිත් 9යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 24යි. ඒ 55 තමයි මේ දැන් අපි කතා කරන්නේ. හරිද? අවිතක්ක අවිචාර සිත් 55යි. තත්සම්පයුක්ත චෛතසික 36යි. දෙවෙනි ධානයෙන් අයින් කරවා විචාර 11. ඒක මේ කියන අර්ථකථනයට ගැලපෙන නිසා එතෙන්ට ගත්තා. ඊට අමතරව රූප 28යි නිර්වාණයයි තුන්වෙනි පදයට එනවා.
එහෙමනම් මෙතන රූප ධර්මතා තියෙනවා, චිත්තචෛතසික තියෙනවා. එහෙනම් ස්කන්ධ වශයෙන් 5යි. නිර්වාණය තියෙන නිසා අපිට එතනදී කියන්න වෙනවා නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියලා. රූප ධර්මතා තියෙනවා, චිත්තචෛතසික තියෙනවා නම් ආයතන වශයෙන් 12යි. ධාතු වශයෙන් 17යි. බලන්න එතන 18 උනේ නෑ. 17යි. සත්‍ය වශයෙන් 3යි. දැන් ඉතින් මේක ඔයගොල්ලන්ට ගලපන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හෝම්වර්ක් එකක් හැටියට මම දෙන්න කැමතියි. ඒ විදිහට ගලපන්න බලන්න ඒක. මේ 17 එහෙම කොහොමද එන්නේ කියලා. රූපස්කන්ධේ හැටියට ස්කන්ධ 5 ඉන්නේ. ඔයගොල්ලන්ට මේ විදිහට ඉතින් බලා ගන්න පුළුවන්. ගෙදර මේක ඉතින් කොපි කරන්නේ නැතුව ගෙදරදී වෙනමම හදන්න උත්සාහ ගන්න. රූප 28 රූපස්කන්ධයි, චෛතසික 36 අතුරින් වේදනාව වේදනා ස්කන්ධයි, සංඥාව සංඥා ස්කන්ධයි. ඒතකොට ඉතිරි චෛතසික 34යි. ඒකත් දෙවෙනි ධානසිත 11ෙහි විචාර 11යි. ඒ ඔක්කොම සංස්කාර ස්කන්ධෙට එනවා. මෙන්න මේවා තමයි අමතක වෙන කෑලි. අර කලින් පදයේ ඉතුරු වෙච්ච එක මෙතෙන්ට ගන්න එක හැමතිස්සෙම අමතක වෙනවා. ඒවා මතක් කරලා අරගන්නට ඕනේ. ඊළඟට සිත් 55 විඥානස්කන්ධයි. ස්කන්ධ එකේදී අභිදේය අර්ථ තුල නිර්වාණය තිබුණා. එහෙනම් නිර්වාණ ස්කන්ධ විනිර්මුක්තයි කියලා ගන්නට ඕනේ. ඊළඟට ආයතන වශයෙන් 12 වෙන ආකාරය රූප 28 දී අවලාරික ආයතන 10ම ලැබෙනවා. ඊට අමතරව සිත් 55 මන ආයතනයේ වෙන අතරේදී ධම්මායතනයේට චෛතසික 36යි අභිදේය අර්ථ තුල ගත්ත චෛතසික 36යි. හැබැයි අමතක කරන්න එපා දෙවෙනි ධානයේ සිත් 11 ඊදිච්ච විචාර 11. කියන්නේ දෙවෙනි පදයෙන් අයින් කරලා මේ පදයට ගැලපෙන නිසා මෙතෙන්ට ගත්ත විචාර 11ක් තියෙනවා. ඒකත් මෙතෙන්ට එන්නට ඕනේ. සුකුම රූප 16යි නිර්වාණයයි ධම්මායතනයි. ඒක පහසුයි. මෙයා තමයි අමතක වෙන කෑල්ල. කලින් පදේ අයින් කරපු එක්කෙනා මෙතෙන්ට ගැලපෙන නිසා ගත්තා. ගැලපෙන්නේ ඇයි? ඒ පදයේ අර්ථයට ගැලපුණා. ඒ නිසා මෙතෙන්ට ගත්තා. හරි ඊළඟට ධාතු වශයෙන් 17යි. කොහොමද උනේ? මනෝ ධාතුව හැර ඉතිරි සියල්ල ආවා. හරිනේ? හිතලා බලන්න. හරි. ඒවා හෝම්වර්ක් හැටියට ඉතින් කරලා බලමු අපි. ඊළඟට සත්‍ය හැටියට දුක්ඛ සත්‍ය හැටියට ගන්න යොද මතක තියාගන්න ඕන ලෞකිකයි අරගන්නේ. දුක්ඛ සත්‍ය කිව්ව ගමන් ලෞකික ටික අරගන්න. දැන් ඉතින් බෙදා ගන්න ලෞකික ලෝකෝත්තර කොහොමද කියලා අර අභිදේයාර්ථ වලින් අහුලපු ඒ වගේ ලෞකික ලෝකෝත්තර බෙදා ගන්න. බෙදාගෙන ඒකේ දුක්ඛ සත්‍යයට අදාළ ටික ගලපන්න. හරිද? සත්සම්පයුක්ත චෛතසික හොයද්දී දැන් මෙතෙන්ට එනවා විතක්ක ਵਿਚාර විරති තුන වර්ජිත චෛතසික 33ක්. ඊළඟට අමතක වෙන කෑල්ල වෙන්න මෙයා. රූපාවචර දෙවෙනි ධාන විචාර 3ක් එනවා. ලෞකික පැත්තට අරගත්තාම එතන 3යි එන්නේ. මොනවා තමයි පටල ගන්න තැන්. හැම වෙලාවෙම දුක්ඛ සත්‍ය සලකන්නේ ලෞකික ධර්ම විතරයි. රූප 28යි නිරෝධ සත්‍ය හැටියට නිර්වාණය එනවා. ඒ විදිහට සත්‍ය හැටියට අපිට ගලපන්නට පුළුවන්. ඊළඟට මාර්ග සත්‍ය අවිතක්ක අවිචාර සිත් 12 වූ සම්මා දිට්ඨිය ආදී සම්මා සංකප්ප වර්ජිත සෝවාන් මාර්ගාංගය 7 දින ආදී වශයෙන් ඒක ගලපලා අරගන්න. අතිරික්ත මාර්ග චිත්තෝත්පාදත් යන්න. එතනදී ඵල චිත්තෝත්පාද අරගනිද්දී අර කලිස්සල්ලා වගේම දෙවෙනි ධානයේදී විචාර 8 දෙනෙක් මෙහාට එන්නට ඕනේ. යන්න හොඳට. හරිද? මේ විදිහට ඒක හෝම්වර්ක් හැටියට ගලපන්න බලන්න. ඊළඟට දැන් ඔන්න විතර්ක ත්‍රිකයේ පද තුනකින් ආපු නිසා ත්‍රිකයක්. මොකද අපිට මේක ත්‍රිකය කියලා විශේෂයෙන් කියන්න ඕන. අපි ඊළඟට ඉගෙන ගන්නවා ද්වික. එතනදී පද දෙකයි තියෙන්නේ. ඒ නිසා මේක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේවා ත්‍රික.
මුල් පදයෙන් නාමය තබා ඇති බැවින් ආදි ලබ්ධ නාමයක්. දැන් ඒක ඔයගොල්ලන්ට තේරෙන්නට ඕනේ පදේ දිහා බලපුවාමයි ත්‍රිකේ දිහා බලපුවාම. ඊළඟට සියලු පරමාර්ථ ධර්මයන් මෙහි ඇතුළත් නැති බැවින් සප්පදේශ ත්‍රිකයකි. දැන් අන්න ඒක මොකක්ද කියලා බලමු. හරිද? මොකද එකපාරටම ඔයගොල්ලන්ගෙන් අහුවොත් ඔයගොල්ලෝ උත්තර දෙන්නෙත් නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් විමසලා බලමු කොහොමද ඒක සප්පදේශ වුනේ කියලා. මොකද මේක එකකින් අනිකට ගියා අනිකෙන් අනිකට ගියා ආදී වශයෙන් පොඩි තුන් තේරවිල්ලක් තියෙනවා. ඒක අපි බලමු. හිමින් එක එක පදේ අරගෙන බලමු. මේක හරිනේ. පළවෙනි පදයේදී සවිතක්ක සවිචාර සිත් 55යි විතක් එතකොට විතක්ක ਵਿਚාර වර්ජිත චෛතසික 50 තමයි අපි දෙයියර්ථ ගත්තේ. එතකොට එතනින් අයින් උනේ කවුද? මේ සිත් 55 යෙදිච්ච විතර්ක 55යි විචාර 55යි. ඇයි? සවිතක්ක සවිචාරා කියනකොට විතර්කයයි විචාරයයි සමග ඉන්න ධර්ම ගත්තේ. එහෙනම් මේ දෙන්නව අයින් කරලායි කතා කරන්නේ. එhmenan මේ සිත් 55 තියෙන විතර්ක 55 සහ විචාර 55 පළවෙනි පදයේ අභිධේයාර්ථ වලින් අයින් කළා. හරිද? දැන් ඔය අයින් කරන හින්දානේ මේ සප්පදේශ වෙන්නේ. අපි බලමු මේ පද තුනම පිරෙව්වට පස්සේ තව කවුද අයින් වෙලා ඉන්නේ කියලා. එහෙම කෙනෙක් ඉන්නවා නම් එම ත්‍රිකය සප්පදේශයි නොයසේ නම් ඔක්කොම මේ පද තුනෙන් කොහාට හරි ගිහිල්ලා තියෙනවා නම් නිප්පදේශයි. දෙවෙනි පදේ අරගෙන බලමු. දෙවෙනි පදේ එනකොට අභිධේයාර්ථ ඇහුළුවේ මේ විදිහට ဒုတိ ය ධානය සිත් 11යි තත්සම්පයුක්ත චෛතසික 36යි මේ පළවෙනි පදේ ඉතුරු වෙච්ච විතර්ක 55 මෙතෙන්ට ගත්තා. එතකොට මේ ටික සලකනකොට දෙවෙනි පදයේදී අයින් වෙච්ච ධර්ම මොනවද? මේ සිත් 11යි කියලා ගත්තට ඒ 11 තිබිච්ච විචාර 11 අයින් කරන්න සිද්ධ වුණා. එයි අවිතක්ක විචාර මත්තා. එහෙනම් විචාර මත්තා සමග ඉන්නේ කවුද කියනකොට විචාර මාත්‍රය අයින් කරලා අරගන්නට වෙනවා. කලින් වගේමයි. එහෙමනම් ඒ ටික මෙතනින් අයින් වුණා කියලා මතක තියාගන්නට ඕනේ. තුන්වෙනි පදේ එනකොට මොකද උනේ? ඉතුරු ඔක්කොම ටිකනේ අරගන්නේ. අවිතක්ක අවිචාර සිත් 55යි. හරිද? දැන් බලන්න මෙතන 55යි මෙතන 55යි 110යි 11යි 121යි. ඒ කොමද සිත් ටික ආවා. ඊළඟට මේ 55 යෙදෙන තත්සම්පයුක්ත චෛතසික 36යි. එතකොට මේ පදයට ගැලපෙන නිසා මේ මෙතනින් අයින් කරපු දෙවෙනි පදයෙන් අයින් කරපු විචාර 11 එතෙන්ට අරගත්තා. ඊට අමතරව රූප 28යි නිර්වාණය අරගත්තා. මෙන්න මේ විදිහට මේ ධර්ම එකින් එක ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට එහෙනම් ඇයි මේක සප්පදේශ වුනේ? අපිට හොරෙන් අමතක වෙච්ච කෙනෙක් මෙහි ඇංගිලා ඉන්නවා. ඔය බලන්නකෝ. පළවෙනි පදයෙන් අයින් කරපු විචාර 55 මේ එක පදයකටවත් අඩංගුනේ නැහැ. පළවෙනි පදයෙන් කෙලින්ම අයින් කළා. දෙවෙනි පදේ සාකච්ඡා කරන වෙලාවේදී එතෙන්ට ගත්තෙත් නැහැ. තුන්වෙනි පදේ සාකච්ඡා කරන වෙලාවේදී එතෙන්ට ගත්තෙත් නැහැ. එයා විතරක් කොන් වුණා. එහෙමනම් එයා ඒ කියන්නේ මේ සවිතක්ක සවිචාර සිත් 55 යෙදිච්ච විචාර 55 විතර්ක 55ම නෙමෙයි විචාර 55 මේ පද තුනේ එකම අභිධේයාර්ථ ගුණයකටවත් අඩංගුුනේ නැහැ. ඒ නිසා මෙම ත්‍රිකය සප්පදේශයි. ඉතුරු වෙච්ච ප්‍රදේශයක් සහිතයි. සප්පදේශයි. මොකද්ද සප්පදේශ ධර්මයේ උනේ? විචාර 55. දැන් ඔයගොල්ලෝ කියවලා බලන්න අර අට කතා කාණ්ඩේ අවසාන ඡේදයේ මම අර අතහැරලාවේ පන්නලාවේ අන්න එතන බලන්න. අන්න ඒ කතා කරන්නේ මෙන්න මෙයා ගැන. කීයද 1400? කීයද ඒක? 1400. ඔව් 1400 යට තියෙන කොටස බලන්නකෝ. විතක්ක සහජාතෝ විචාරෝ නවත්තබ්බෝ සවිතක්ක සවිචාරෝ තීපි අවිතක්ක විතාර මත්තෝ තීපි අවිතක්ක අවිචාරෝ තීපි. ඒ කිව්වේ මොකද්ද? විතක්ක සහජාතෝ මේ විතර්කය සහජාතව විතර්කයත් සමග එකට සහජාතව ඉපදිච්ච විචාර 55. ඒ 55 සවිතක්ක සවිචාර කියලා ගන්නත් එපා. අවිතක්ක විචාර මත්තා කියලා ගන්නත් එපා. අවිතක්ක අවිචාරා කියලා ගන්නත් එපා. ඒ නිසා ආයේ පද තුනේ මයින් වුණා. ඒ නිසා මේ ත්‍රිකය සප්පදේශයි. හරිනේ. ඔයගලන්ට මේ 1400 පාලි පාඨය තේරෙන්නේ නැත්නම් ඒක සිංහල පාඨය බලන්නකෝ. විතර්ක සහජාත වූ විචාරය. අවිතක්ක සවිචාරයයිද? අවිතක්ක විචාර මාත්‍රයයිද? අවිචක්ක අවිචාරයයිද? නොකිව යුත්තේයි. හරිනේ.
පැහැදිලි මේකෙන් වෙන්න ඕනේ කියලා. ඒ නිසා ත්‍රිකේ සප්පදේශයි කියලා තීරණය කළා. හොඳයි. ඉදිරිපත් කරන්න බලන්න ප්‍රශ්න. මේකට ප්‍රශ්න එන්නේ ඔයගොල්ලෝ ගෙදරදී මේ ත්‍රිකය නැවත කළොත් විතරයි. හරිද? මෙහෙම අහන් හිටියට එකපාරටම ඔයගොල්ලන්ට තේරෙනවා වගේ දැනෙනවා. හැබැයි මේක ස්වාධීනව ඔයගොල්ලෝ තනියම මේ ඉදිරිපත් වෙලා මේක කරන්න. මගේ මේ වීඩියෝ එක ආපහු දාගෙන ඒක දිහා බලාගෙන ආයෙ ලියන්නේ නැතුව ඔයගොල්ලෝ ස්වාධීනව මේක කරන්න උත්සාහ කරන්න. හරිද? එහෙම කරලා බලන්න අන්න එතකොට ප්‍රශ්නේ. ඊළඟට ඕන නැවත වතාවක් වීඩියෝ එක අහන්න. එතකොට සෑහෙන දෙයක් निराකරණය කරගන්න පුළුවන්. තවත් ඉතුරුනොත් ඊළඟ දවසට අරන් එන්න. හරිනේ. වෙන විශේෂ දෙයක් නැතිනම් අපි අද දවසේ කාල වේලා ඉක්මන නිසා සාකච්ඡා වාරය අවසන් කරමු. ඊට අමතරව අවුරුදු කාලෙදී දැන් ඉදිරි කාලේ එනවනේ අවුරුදු. ඒ අවුරුදු කාලයේදී පන්ති පැවැත්වීම කෙසේ විය යුතුද කියලාත් මේ එකම සාකච්ඡා කරමු. අපිට 10 වෙනි සෙනසුරාදා ධම්මසංගණී පන්තිය තියෙනවා. ඊට පස්සේ 12 වෙනිදා ඉතින් ඔයගොල්ලෝ බණී අපි පන්ති තිබ්බොත් නේද? ඒ නිසා අපි 12 ලබන සඳුදා පන්ති නොපවත්වා ඉමුද? ඉතින් ඇත්තටම ගෙවල් වලත් පස්පස් කරන්න. ඉතින් කොච්චර හරි අවුරුදුනේ ගිය අවුරුද්ද තිබුණෙත් නෑනේ. හැබැයි මගේ සටහනේ නම් මම දාගෙන තිනවා එදාට මම පන්ති කරනවා කියලා. ඒ වුණත් ඉතින් අවශ්‍ය නම් අපි නිවාඩු දුන්නු. ලොකු ස්වාමීන් වහන්සේත් කිව්වා නිවාඩු දුන්නට කමක් නැහැ කියලා. ඒක හොඳයි සනේ. ඒක තමයි. ඒ නිසා ලබන සතියේ සඳුදා පන්ති නැහැ. හැබැයි සෙනසුරාදාවයි පන්ති තියෙනවා. හරිද? මගේ මේ සෙනසුරාදා 10 වෙනිදා පන්තියක් තියෙනවා 17 වෙනිදා පන්තියක් තියෙනවා. ඒ අතරමැද්දේ තියෙන පන්ති අපි නිවාඩු දෙන්න එහෙමනම් තීරණය කරමු. ස්වාමීන් වහන්සේත් ඒක අනුමත කළා. මොකද ඉතින් අවුරුදු දෙකකට පස්සේ සිංහල අලුත් අවුරුද්දක් වෙන අවස්ථාව නිසා කියලා හිතලා ඒ විදිහටම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොකද තුන්වෙනි රැල්ලක් ඉන්නේ නැතුව. එහෙමනම් අද දවසේ පැය දෙකකට ආසන්න කාලයක් අභිධර්ම සම්මස්රණය කිරීම තුළ ලැබූ අප්‍රමාණ වූ කුසලය මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් මෙතෙක් අපිට ධර්මයේ රැකලා මෙහිම ඉගෙන ගන්නට රැකලා දීපු මහා සංඝරත්නයටත් මේ විදිහට අපිට පන්ති පවත්වා ගන්නට අවස්ථාව සලසලා දීලා මේ විදිහේ සියලුම කටයුතු සිද්ධ කරලා දෙන ප ဋ ාණ ධම්ම සභාවේ සියලුම ස්වාමින් වහන්සේලාටත් ඔබ අප හැම දෙනුවෙන් මියගිය ඥාතීන්ට ගුරු දෙමාපිය ආදී සියලු දෙනාටත් විශේෂයෙන්ම මේ තාක්ෂණ සහාය මේ විදිහට අපිට ලබා දීලා මේ කටයුතු මේ විදිහට කරගන්න අපවත් වුණු කරලා මේ විදිහට අර ඉදිරියට අරගත්තු උදව් කළ සෑම දෙනාටම පොදුවේ සියලු සත්‍යයන්ටත් ඔබ අපේ කෙනෙකාටත් අමා මහ නිවන් සුව පිණිසම මේ කුසලය හේතු වාසනා වේවා උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සාදු නම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආයුරාරෝග්‍ය සම්පන්නිය ලැබේවා සර්. තෙරුවන් සරණයි.